27 වෙනිදා උදෑසන තමයි මේ දරුවාව නැති වෙලා තිබෙන්නේ. අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකුන් යුත් කණ්ඩායමක් අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් කරන්නේ දරුවෙක් ක්‍රූරත්වයට පත් කළා ඝාතනය කරන්න එහෙම මානසිකත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ හැම පුද්ගලයෙක් ළඟම. දියුණු රටවල් වල අපරාධයක් වෙලා තිබෙනවා නම් මේ ස්ථානයට කිට්ටු වෙන්නේ නැහැ වෙන කෙනෙක්. මේ ලිංගික වශයෙන් හිංසාවට පත් කිරීම අපිට දකින්නට තියෙනවා. කනගාටු කියන්න නීතිය පවත්වාගෙන යාම කඩා වැටුනොත් ඒ රට අරාජික වෙන්න පුළුවන්. වැඩිහිටියොන්ට තමයි වැඩිපුර වගකීම තියෙන්නේ. හැමතැනම වැඩිහිටියොන්ට තමයි ළමයා බලා ගැනීම වගකීම තියෙන්නේ. අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් සඳුදා දවසේදී. අපි සාමාන්‍යයෙන් සඳුදා දවසේදී ටෝක් 24 වැඩසටහන ආරම්භ කරන්නට කලින් ගෙවුණු සතියන්තයේ දිහාවට මදක් අවධානය යොමු කරනවා. ගෙවුණු සතියන්තයේ දිහාවට මේ දවසේදී දවසේදී අවධානය යොමු කරොත් ඊතරම් සුබදායක පුවත් සතුටුදායක පුවත් අපිට අහන්නට දකින්නට ලැබුණේ නැහැ. අපි අරගල කරන සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉල්ලන සමාජයක සංශෝධන ගේන සමාජයක දේශපාලනික වෙනසක් හොයන සමාජයක ආර්ථික ස්ථාවරත්වයක් හොයන සමාජයක අපිට සමාජයේ වැදගත්ම අංගය අමතක වුණා. අපේ දරුවෝ තවමත් සුරක්ෂිතද කියන ප්‍රශ්නාර්ථය සමස්ත රටවාසීන්ගේම හිත්වලට මේ ගෙවුණු සතියන්තයේදී පත් වුණා. එදා 1984 සමන් කුමාර දරුවා අතුරුදහන් වීමේ සිද්ධියේ ඉඳලා ඝාතනයට ලක්වීමේ සිද්ධියේ ඉඳලා අපේ කුඩා දරුවෝ නැතිවීමේ කාමාතුරයන්ගේ ආශාවන් වලට ගොදුරු වීමේ සිද්ධි ගණනාවක් අපි මුහුණ දුන්නා. හැබැයි ප්‍රශ්නාර්ථය තවමත් අපි මේ සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගත්තාද? අපේ දරුවෝ මේ නිදහස ඉල්ලන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලන අරගල කරන ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි කියන මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල අපි හොඳම දේ දරුවන්ට දෙනවද? අටලුගම කුඩා ෆාතිමාගේ ඒ ශෝචනීය ඉරණමත් එක්ක මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බහට ලක් කරනවා පොලිසියේ කාර්යභාරය පිළිබඳව. අද අපි කතා කරන්නේ මේ පිළිබඳව කතා කරන්නට අපේ ටෝක් 24 වැඩසටහනට සඳුදා දිනේදී මේ සඳහා උචිතම සුදුසුම පුද්ගලයාව අපි කැඳවාගෙන ආවා. මාධ්‍යකරණයේ වගකීම බාර ගනිමින් බොහොම ගෞරවයෙන් යුක්තව අපේ මැදිරියට පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. මුලින්ම බොහොම ස්තුතියි. පොලිසියේ කාර්යභාරය ගැන රටේ ජනතාව කතා කරන කාල සීමාවක පහුගිය කාල සීමාව අපි දැක්කා. ඔබතුමන්ලගේ පාර්ශවය පිළිබඳව රටේ ජනතාව කතා කරනවා. ඔබ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඔබතුමන්ලගේ කාර්යභාරය පිළිබඳව කතා කරනවා. එවන් කාල සීමාවක අපේ වැඩසටහන සම්බන්ධ වුණාට ඔබතුමාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි. බොහොම ස්තුතියි. මටත් මේ වගේ කාලීන මාතෘකාවක් කතා කරන්න ආරාධනය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම VTV ආයතනයට මගේ මේ ප්‍රථම පැමිණීම VTV ආයතනයට සිතුවන්ත වෙනවා බල සියලු දෙනාට. ඔව්. අපේ වැඩසටහන මේ විදිහට පුංචි සරලම තැනකින් පටන් ගත්තොත් ගෙවුණු සතියන්තේ මම පූර්විකාවේ සඳහන් කරපු ආකාරයටම අටලුගම පුංචි ෆාතිමා දැරියට ජීවිතක්ෂයට පත් වෙන්නට සිද්ධ වෙච්ච බොහොම කනගාටුදායක සතියක්. බොහොම රටේ ජනතාවම සංවේදී වෙච්ච රටේ ජනතාවක් දුක් වෙච්ච සතියන්තයක් බවට පත් වුණා ගෙවුණු සතියන්තේ. මම කැමතියි මේ සාකච්ඡාව පටන් ගන්න ඔබතුමත් එක්ක. ෆාතිමා දැරියගේ මේ විමර්ශනය පටන් ගන්නෙ කොතනින්ද? කොතනින්ද මේ විමර්ශනය ඔබතුමන්ලා පටන් ගන්නට පළවෙනි පීවර තියන්නේ කොතනින්ද? පළවෙනි පැමිණිල්ල එන්නේ කොතනින්ද? අපි එතනින්ම වැඩසටහන පටන් ගමු. ඔව් රයිට්. පසුගිය 27 වෙනිදා උදෑසන තමයි මේ දරුවාව නැති වෙලා තිබෙන්නේ. හවස 4ට විතර මේ දරුවාගේ මව බණ්ඩාරගම පොලිස් ස්ථානයට ඇවිල්ලා පැමිණිල්ලක් කරනවා. යාගේ දියණිය වයස අවුරුදු 9යි. ඒ අටලුගම ප්‍රදේශයේ තියෙන අල්ගසාලි කියන විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මේ ළමයාව උදේ කඩේට ගියා. කඩේට ගිහලා ආවේ නැහැ. ඒ නිසා මේ ගැන සොයලා බලන්න කියලා පොලිසියෙන් ඉල්ලීමක් කළා. පොලිසියට පැමිණිල්ලක් කරනවා. ඒ අවස්ථාවේ තමයි පොලිසිය ප්‍රථමයෙන් මේක දැනගන්නේ. දැනගෙන පැමිණිල්ල සම්බන්ධව මහේස්ත්‍රාත්වරයා විමර්ශන ආරම්භ කරනවා. ඒ අවස්ථාවේදී විවිධ ඊට පස්සේ ඒ ස්ථානෙට ගිහිල්ලා බලලා අතන මේ ළමයා උදෑසන මම කියලා තියෙනවා ඔවුන් පදිංචි අයන පදිංචි නිවසිඳලා මීට 300ක් 400ක් ආසන්නයේ පිහිටි මස් වෙළඳ සැලකින් මස් අරගෙන එන්න කියලා සල්ලි දීලා මම යවලා තිනවා මව. ඊට පස්සේ මේ දැරිවිය ගිහිල්ලා තිනවා මස් ගේන්න. මස් අරගෙන නැවත මේ කඩෙන් මස් අරගෙන මේ දැරිය ඇවිල්ලා තිනවා නිවසට. නිවසට ඇවිල්ලා නැහැ. නිවසට අපි මේ පරීක්ෂණ ආරම්භ කරාට පස්සේ CCTV දත් පරීක්ෂා කරලා බැලුවා මේ මාර්ගයට තියෙනවා.
ඉතින් එක්තරා දුරකට තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා කඩේට යනවා මස් මිලදී ගන්නවා මස් අරගෙන යනවා. නමුත් එක්තරා ස්ථානයක තියෙනවා ටිකක් පාළු ප්‍රදේශයක් නිවසට යන්න තියෙන. ඒ ප්‍රදේශයෙන් එහාට CCTV ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඉන්හාට මෙන්න දරුවාට මොකද උනේ කියන එක CCTV එකෙන් ඈත් වුණාට පස්සේ හොයන්න විදිහක් නැහැ. මොකද ඒ ප්‍රදේශයේ තියෙන පරිසර තත්ත්වයත් එක්ක. ඊට පස්සේ පොලිසිය ගිහිල්ලා මෙතන මැදිහත් වෙලා ඒ අවට අයගෙන් ප්‍රශ්න කරලා බැලුවා මේ දරුවිය සම්බන්ධව මස් කඩේට ආපු ඒ වෙළඳ මහතුන්ගෙන් හොයලා බැලුවා. ඉතින් සියලු දෙනා මේ කාරණේදී සහාය දක්වා ප්‍රදේශයේ ඉන්න ඒ ලැබිච්ච තොරතුරු අනුව සමහරවිට මේ ස්ථානයෙන් ගියපු ගමයි අවස්ථාවේ ගමන් කරපු වාහන ඊළඟට මිනිස්සු ඒ අවස්ථාවේ ගමන් කරා කියලා හිතන CCTV වල අපිට දකින්නට තියෙන ගමන් කර මිනිස්සු හම්බෙලා කතා කරලා බැලුවා මේ යම් කිසි තොරතුරක් තියෙද කියලා. නමුත් විවිධ ස්ථාන වලට ගියා අපි කියන්නේ පොලිස් නිලධාරීන් තව මේක සම්බන්ධව දැනුම් දුන්නාට පස්සේ මාධ්‍යයෙන් දැනුම් දුන්නාම විවිධ තැන් තොරතුරු ආව මෙන්න මේ පිරිමි කෙනෙක් එක්ක මේ වගේ දරුවෙක් යනවා දැක්කා සමහරවිට පිටකොටු යනවා දැක්කම කියලා කිව්වම ඒ වෙලම කණ්ඩායම් හතරක් පොලිස් නිලධාරීන් කණ්ඩායම් හතරක් සූදානම් කරලා ඒ ප්‍රදේශ වලට යවුවා. අපි පිටකොටුවටත් එක කණ්ඩායමක් කිව්වා. නමුත් ඒ අවස්ථාවෙත් අපිට හොයාගන්න බැරුව ගියා මොකද උනේ කියලා යම් ලැබෙන තොරතුරු ඔස්සේ ගියා. නමුත් 28 වෙනිදා හවස මොකද 27 වෙනිදා හවසයි අපිට පැමිණෙන්නේ 28 වෙනිදා හවස අනාවරණය වුණා මේ දැරිවියගේ මලසිරුර ඒ යන නිවසට යන මාර්ගයෙන් ඈත ආසන්න වගුරු බිමක තියෙන බවට. ඒ වෙලෙම මෙම ස්ථාපතිවරයා ගිහිල්ලා ඒ ගැන පරීක්ෂණ ආරම්භ කරා. ඉතින් අපිට නිරීක්ෂණය වෙච්ච කාරණයක් තමයි මේ සාමාන්‍යයෙන් මේ වෙච්චි අනතුරක් නෙමෙයි යම්කිසි කෙනෙක් අනතුරක් කරලා තිබෙන බව නිරීක්ෂණය වුණා. නමුත් මේක කවුද කරේ ඇත්තට මෙහෙම අනතුරක්ද කියන එක අනාවරණය කර ගැනීමට පැහැදිලිව අපිට සිද්ධ වෙනවා පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල එනකන් රැඳී සිටින්න. නමුත් අද දිනේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා විශේෂයෙන්ම අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකුන් යුත් කණ්ඩායමක් අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් කරන්නේ මේක සුවිශේෂී කාරණයක් විදිහට. මොකද අධිකරණය විසින් නියෝග කරනවා අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකුන් යුත් කණ්ඩායමක් විසින් මණ්ඩලයක් විසින් මේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන්න කියන කාරණේ අද ඒ නිසා ඒක ඒ පානදුර රෝහලේ කටයුතු දැනට සිදු වෙනවා. ඉතින් මෙතෙන්දී මේ පැමිණිල්ල කරනවත් එක්ක විමර්ශනය ආරම්භ කරා. දැනට විමර්ශන කටයුතු අපි ආරම්භ කරලා කරගෙන ගියේ මේ දැරිවියගේ මලසිරුර හමු වීමත් සමගම රවිදු මනුෂ්‍ය ඝාතනයක් කියන පදනමේ ඉඳන් තමයි අපි විමර්ශන ආරම්භ කරේ. නමුත් අපිට මේ වෙනකන් ඒ තහවුරු කර ගැනීම හැකියාවක් නැහැ. මොකද දැනටත් විමර්ශන කටයුතු සිදු වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වෙයි සැබෑ ලෙසම දරුවට මොනවද වෙලා තියෙන්නේ කියන කාරණය. ඒ ඔස්සේ අපිට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන්න තියෙනවා. ඊළඟ කාරණය මෙහිදී විශේෂයෙන්ම මේ සම්බන්ධව පොලිස්පතිතුමාගේ අවධානය යොමු වෙලා පොලිස්පතිතුමා කඩිනමින් බාර දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශයට මේ සම්බන්ධ විමර්ශන කටයුතු කරන්න කියලා. ඊයේ උදෑසන උන්නේ විමර්ශන බාරගත්තා. බණ්ඩාරගම පොලිසියෙන් මේ සඳහා සහාය දක්වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා දැනට. නිහල්තල් දුව මහත්මයා ඒත් එක්කම දැන් පුංචි ප්‍රශ්න කිහිපයක් පැන නගින ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මේ දැරිය අතුරුදහන් වුණායි කියලා පළවෙනි යට පැමිණිල්ල කරන්නේ පොලිසියට දැරියගේ මව. එහෙමද? ඔව්. පැමිණිල්ල කරන්නේ කීයට පමණද? හවස 4 වගේ ආසන්න වෙලා තමයි. උදෑසන තමයි නැති වෙලා තියෙන්නේ. උදෑසන 10ට වගේ දිනම 27 වෙනිදා. නමුත් පොලිසියට පැමිණිල්ල එන්නේ හවස 4 වගේ කියලා තමයි මම දැනගන්න ලැබුණේ. 4:04යි කාල වගේ වෙලාවක තමයි පැමිණිල්ල එන්නේ. ඔය ඒතකොට නිහල්තල් දුව මහත්මයා සාමාන්‍යයෙන් මේ නිවස ගාව ඉඳලා අර මස් වෙළඳ සැලට යන්නට තියෙන මීටර් 250ක දුරක්. ඔව් මීටර් 250ක පමණකට වගේ ආසන්න දුරක්. දැන් මේ මීටර් 250ක් තමයි මේ මලසිරු තියෙන ස්ථානයේ ආසන්නයට තියෙනවා මීටර් 250ක විතර දුරක්. ආ මස් වෙළඳ සැලට මීටර් 400ක් වගේ දල වශයෙන් දුරක් තියෙනවා කියලා කවුරුත් ඒක නිසියරල මැරලා නැහැ නම් දල බැලු බැල්මට වැනි දුරක් තියෙනවා කියන එක තමයි සඳහන් කරේ ඒගොල්ලෝ. අපි යන්න එන්නයි දෙකම එකට ගත්තා මීටර අපි 800ක් සාමාන්‍ය කියලා උපරිම හිතන්න පුළුවන්. උපරිම එහෙම හිතුවොත් දැන් 10ට පමණ දැරිවිය මස් ලබා ගැනීම සඳහා වෙළඳ සැලට යනවා පැමිණිල්ලන්නේ හවස 4ට. ප්‍රමාදයක් නැද්ද මේ පැමිණිල්ල කිරීම සම්බන්ධයෙන්? පැහැදිලිවම ප්‍රමාදයක් තියෙනවා. පැහැදිලිවම ප්‍රමාදයක් තියෙනවා. මොකද වයස 9යි ඒ දැරිවියගේ වයස අවුරුදු 9යි. දෙමව්පිය විදිහට මම හිතනවා ප්‍රමාදයක් තියෙනවා පැහැදිලිව. මොකද උදේ 10ට නතර නැති වුණාට පස්සේ මේ ළමයාව දෙමව්පියන් ශනිකව කරන්න ඕන මේ සඳහා රජයේ සහාය ලබා ගැනීම ප්‍රථමයෙන්ම. දෙමව්පියනුත් හොයන ගමන් තමන්ගේ ඥාති මිත්‍රාදීන් යාළු ආයත සියලුම දැනුම් දීලා මේක සෙවීම ආරම්භ කරනවත් එක්කම
ප්‍රථමයෙන්ම කළ යුතු කාරණයක් වෙනවා. මේකට මව හෝ පියා යන්න ඕනේ නැහැ. මේ වගේ කාරණයකට පැමිණිලා අඩු ගානේ තමගේ ඥාතියෙක් අසල්වාසියෙක් නැත්නම් තොරතුරක් විදිහට පොලිසියට ඒක ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ මෙහෙම අතුරුදහන් වෙලා තියෙනවා මේ ළමයාව බලන්න කියලා. ඒතර රජයේ සහ එම අවස්ථාවේ ලබා ගත්තා නම් සමහරලාට අපිට හිතනට වඩා වාසිදායක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සැකකරුව සම්බන්ධව සමහරලාට තොරතුරු මොකද පොලිස් නිලධාරියෙක් විසින් යම් කිසි සැකකරුවෙක් අඳුනා ගන්නවට වඩා අනිත් අයට සමහරට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද සැකකරුවා මේ මුල් අවස්ථාවල සැකකරුවෙක් ඉන්නවා නම් ඔහු ඒ ස්ථානයේ රැඳී සිටියා වෙන්නත් පුළුවන්. නමුත් හවස් වෙනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා ඔයතකොට ඔබ සඳහන් කරා කලින් පැහැදිලි කිරීමේදී මේ දරුවා දැරිය ගිහිල්ලා එන මාර්ගයේදී CCTV දර්ශන ලබා ගන්නට අපහසු පාළුස්ථානයක් තිබුණායි කියලා. එතකොට දැරියගේ මලසිරුර හම්බුණු මීටර් 250ක් දුරින් තිබෙන ස්ථානය ඒ CCTV කැමරා පද්ධතියේ නැති පාළුස්ථානයට ආසන්න ස්ථානයක්. ඔව් රයිද. පැහැදිලිවම ඒ CCTV දර්ශනය CCTV සීමාව දක්වාම දරුවා ඇවිදගෙන යනවා. දරුවා ගෙදර පැත්තට යනවා. නමුත් ඉන් එහාට කිසිම CCTV එකක් නැහැ. අන්නේ සීමාවෙත් තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒ නිසා තමයි සොයා ගැනීමට තියෙන අපහසුතාවය එන්නේ. එතකොට සැබවින්ම මේක ඝාතනයක් නම් පැහැදිලිව මේ CCTV කැමරා පිළිබඳව අවබෝධයක් තියෙන පුද්ගලයෙක් විසින් කරන ලද්දක් විය යුතුයි. එහෙම උපකල්පනය කරන්න පුළුවන්. එහෙම උපකල්පනය කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ අපරාධයක් කරා නම් ඒ අපරාධයේ සැකකරුවාගේ ඒ අපරාධකරුවාගේ මානසිකත්වයේ කුමන ආකාරයේ තිබුණාද කියලා. මොකද සමහර අපරාධකරුවෝ ඉන්නෝ ඔවුන් CCTV හෝ සමහරට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය CCTV හෝ කිසිම දෙයක් පිළිබඳව තැකීමක් නැතුව අපරාධ කරනවා. සමහර වෙලාවට මේක එහෙම සැලසුමක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් සැබෑ ලෙස මේක අනාවරණය කරගන්න පුළුවන් සැකකරුවා අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු විසින් දෙන ප්‍රකාශය උඩ තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද මේ සිද්ධිය වුණේ කියන කාරණය. ඒකම දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය ප්‍රබල වෙලා තියෙන කාල සීමාවක් දැරිය අතුරුදහන් කියන කාරණෙන් පෞද්ගලිකම මම දැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ මමත් ඒ පෝස්ට් එක ෂෙයා කරා ඔබත් ෂෙයා කරන්න නැති මේ කාල සීමාව ඇතුළේ සමාජ මාධ්‍ය බෙහෙවින්ම ක්‍රියාකාරී වෙලා තියෙනවා සහ සමාජ මාධ්‍ය වාර්තා කරනවා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාය කියලා. මේක අහන්න මට ඉන්න සුදුසුම සහ උසස්ම සහ උචිතම පුද්ගලයා ඔබ. ඇත්තටම එවැනි අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවද මේ වෙද්දී? නෑ අද උදෑසන අවසාන වාර්තාව මම බණ්ඩාරගමින් ලබා ගත්තේ සහ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලබා ගත්ත උදෑසන 10ට. ඒ 10 වෙනතුරු කිසි කෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ. නමුත් අපි ප්‍රශ්න කිරීම කරා රාශියකගෙන් සැක හිතන පුද්ගලයෝ හිටියා සාක්ෂිකරුවන් කියලා අපිට ලබා ගන්න පුළුවන් කියන්නේ දැනගන්න පුළුවන් පිරිස හිටියා. ඒ අයගෙන් ප්‍රශ්න කරා යම් යම් සැක හිතන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරා තොරතුරක් ලබා ගන්න පුළුවන් කියන අයගෙන් ප්‍රශ්න කරා. ඒ අය ප්‍රශ්න කිරීම රාශියක් කරා මේ කාල සීමාව තුළ. මොකද ප්‍රථමයෙන්ම කණ්ඩායම් 4ක් ක්‍රියාත්මක වුණා. පොලිස් පරීක්ෂකරින් ශ්‍රේණි නිලධාරීන් 4 දෙනෙකුගේ මූලිකත්වයෙන් කණ්ඩායම් 4ක් එකවර ක්‍රියාත්මක වුණා. ඒ කණ්ඩායම් වලට සැකසිතන සෑම පුද්ගලයෙක්ම තොරතුරු ලබා ගන්න පුළුවන් සෑම පුද්ගලයෙක්ම ක්ෂණිකව පරීක්ෂා කිරීම කරා. ඒ එදින පැමිණිලි ලැබුණු අවස්ථාවේ සිට නොකඩවා මේ විමර්ශන කටයුතු සිදු කරා මේ දරුවා සොයා ගැනීම සඳහා. නමුත් බොහෝ වෙලාවට ඒ ලැබුණු තොරතුරු ලැබුණේ මාර්ගයේදී යම්කිසි අනතුරක් සිදු වෙන්නේ නැති කියන කාරණය. ඒ නිසා ඒ පැත්ත තමයි ගොඩක් වෙලාට නිරීක්ෂණය වුණේ. දැන් මේ ස්ථානය ඇතර මේ වගුරු බිමේ මලසිරුරක් බැලු බැලමට පේන්නේ නැති ආකාරයට තමයි මේ මලසිරුර තිබුණේ. මේ ස්ථානයට හොඳින් ගොස් ළඟට ගිහිල්ලා බැලුවාම තමයි තත්ත්වයේ නිරීක්ෂණය තත්ත්වයක් තිබුණේ. මලසිරුර තිබුණු දැරියගේ මලසිරුර තිබුණු ආකාරය මඩ වගුරේ. එතකොට නිහල් තල්දුව මහත්මයා ඇසින්දුරු සාක්ෂියක්වත් හොයාගන්නට බැරුව ගියද මේ පාලු ප්‍රදේශයේ දැරිය ගමන් යද්දි හෝ එද්දි CCTV කැමරා පද්ධති නැතුව තියෙන්නට පුළුවන්. නමුත් උදෑසන 10 කියන්නේ සාමාන්‍යයෙන් අර ජනාකීකරණත්වයේ අඩු වෙලාවක් නෙමෙයි. උදෑසන 8ට 9ට 10ට එළියට එන ජනතාව උදෑසන 10 කාල සීමාව ඇතුළේ ඕන තරම් සමාජයේ ඉන්නවා. පාරතොට ඉන්නවා. ඇසින්දුරු සාක්ෂියක්වත් හොයාගන්න බැරුව ගියාද? පැහැදිලිවම රයිද. ඒ අවස්ථාවේ ඇත්තටම ඇසින්දුරු සාක්ෂි කිසිම දෙයක් මේ වෙනකන් අනාවරණය වුණේ නැහැ. සමහරවිට අපරාධකරුවා සූක්ෂම වෙන්නේ නැති. අපරාධකරුවා සූක්ෂම වෙන්නේ නැති. මොකද මම හිතනවා මේ තාමත් අපිට හරි තොරතුරු අනාවරණය වුණේ නැහැ. දැන් මේ දැරිවිය ඔය කඩේට ගිය ප්‍රථම අවස්ථාව වෙන්න බෑනේ. කඩේට ගිහිල්ලා බඩු ගැනීමේ ප්‍රථම අවස්ථාව වෙන්න බෑ මේ දැරිවිය. ඒ කියන්නේ එක සැරේට එහෙම මුදල පළවෙනි දවසේ ගිහිල්ලා එහෙම ගේන්න බෑනේ. ඉතින් ඒ කියන්නේ මේ දැරිවිය නිතර කඩේට මම විසින් යවනවා ඇති මේ වගේ දේවල් ගේන්න. ඒකට මේක නිරීක්ෂණය කරන යම් කිසි පිරිසක් ඉන්න පුළුවන් මේ දැරිවියේ. හුදකලාව එනවා. හුදකලාව අඬාරන් ගෙදරට යනවා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ වගේ දැරිවියක් යම් කිසි ආකාරයකට අනතුරක් කරන්න හෝ යම් කිසි ප්‍රයෝජනයක් ගන්න මේ දැරිවියගෙන් ගන්න පුළුවන් ඒ අපරාධකරුවා එහෙම තමයි. ඉතින් ඔහු සූදානම් වෙලා ඉන්නත් පුළුවන්. හිටියද දන්නෙත් නැහැ. ඒ නිසා අපි මේක අනාවරණය කරගන්න වෙන්නේ සැකකරුවා අත්අඩංගුවට ගත්තාම. නමුත් ඔහු කොහොමවත් සූක්ෂම වෙලා තියෙනවා තොරතුරක් නැති ආකාරයට කටයුතු සිදු කරන්නේ.
ඔක්කොම නමුත් අපිට පශ්චාත් මරණ පරීක්ෂණය නැති නිසා මේක මේ දැරිය පිළිබඳව වැඩිදුර විස්තර කතා කරන්නට බැහැ මරණය කොයි විදිහටද මරණය වුණේ කියන කාරණේවත් අපිට කතා කරන්නට බෑ ඒ සීමාවට අපිට යටත් වෙන්නට සිද්ධ වෙනවා ඔබේ වෘත්තිය සහ මගේ වෘත්තිය කියන දෙකටම එකඟව නමුත් අපිට පුළුවන් මේක ලංකාවේ පළවෙනි සිද්ධිය නෙමෙයි මීට කලින් මෙවැනි සිදුවීම් රාශියක් වුණා එදා යාපනයේ විද්‍යාවට මෙවැනි කුරිරු ඉරණමකට මුහුණ දෙන්නට සිද්ධ වුණා කොටකෙතන සේයා පුංචි දැරියක් ඒ වගේම ඉරණමකට මුහුණ දෙන්නට සිද්ධ වුණා මේ සිද්ධිත් එක්ක සංසන්දනය කරද්දී මේ අටලොගම පුංචි ෆාතිමාගේ සිද්ධියෙත් ඒ සිද්ධීන් වලට යම්කිසි සමානාත්මතා තියෙනවද සමානකම් තියෙනවද ඇත්තටම රවින්දු සමානකම් තියෙනවා මොකද ඒකට හේතුව දැන් බොහෝ වෙලාවට දැන් මේ දරුවන් සමානකම් කියන්නේ සිද්ධි වෙනස් සිද්ධිය වෙනස් සිද්ධ වෙලා තියෙන ආකාරය වෙනස් දැන් උදාහරණයකට 1984 වගේ මගේ මතකයේ හැටියට 84 85 වගේ සමන් කුමාර 84 දරුවගේ ඝාතනය එතන තියෙන්නේ තමාගේ ළඟ වැඩ කර සේවකයා තමයි කප්පන් ඉල්ලන්නේ දරුවා අරගෙන ගිහිල්ලා. ඒතර ඒක එක සිද්ධියක්. එතකොට අනිත් ඊළඟට අපි දන්නවා නාරහෙන් පිට ප්‍රදේශයේ පසුගිය කාලෙක දේශපාලනයට සම්බන්ධ පුද්ගලික නිවසක දරුවියක් මිය ගියා. ඒතර ඒක තව සිද්ධියක්. එතකොට ඊළඟට සේයා දරුවිය අවුරුදු 4යි. ඒ වගේ ගත්තාම වෙනස්කම් තියෙනවා. දැන් සිද්ධිය වෙනස්කම් තියුණාට මේ විශාල කූර බවක් තියෙනවා. ඒ කූර බව සමානයි. ඒ කියන්නේ ඒ අපරාධකරු ළඟ තියෙන මේ කූර බව සමානයි. මේ දරුවන්ට කරන්න ද කියන්නේ දරුවෙක් කෘරත්වයට පත් කළා ඝාතනය කරන්න එහෙම මානසිකත්වයක් නිර්මාණය වෙන්නේ හැම පුද්ගලයෙක් ළඟම. නමුත් ඒ වගේ ඉතින් සමහර වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නැතිනම් ඔහුට තියෙන දැන් අධික යම්කිසි අධික අවශ්‍යතාවයක් නිසා සමන් කුමාර ඝාතනයේදී මුදල් අවශ්‍යතාවයක් තිබුණා. එවැනි කාරණයක්. අන්න ඒ වගේ දේවල් නිසාම යම්කිසි ආකාරයකට මේක සිද්ධ වුණොත් ඇරෙන්න සමාන බව පේන්නේ නැහැ. නමුත් අපිට දකින්නට තියෙනවා මේ දරුවන් මේ ලිංගික වශයෙන් හිංසාවට පත් කිරීම අපිට දකින්නට තියෙනවා. කනගාටු කියන්න සමාජය තුළ එහෙම දකින්නට තියෙනවා බොහෝ වෙලාවට සමහර වෙලාවට නිවස තුලම සමහර වෙලාවට පිටස්තරව මේ තත්ත්වය බොහොම කනගාටුදායක විදිහට වර්ධනය වීමකුත් තියෙනවා. නමුත් එහිදී විශේෂයෙන්ම කියන්න ඕන මේ තත්ත්වය පාලනය කරගත හැකි සමාජයට පමණයි. සමාජයේ ඒ පාලනය කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. ඊට පෙර ආතුව දැන් සමාජයක මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්නට පැහැදිලිවම සමාජ වටපිටාව සහ සමාජ වපසරිය සමාජ ජීවත් වෙන මිනිසුන් විශාල බලපෑමක් එල්ල කරනවා කියලා මට හිතෙනවා. මම සමාජ පන්ති නිර්මාණය කිරීමක්වත් සමාජ ස්තර නිර්මාණය කිරීමක්වත් කරන්න උත්සාහ කරනවා නෙමෙයි. නමුත් අදාළ සමාජයක් ඇතුලේ වටපිටාවේ ජීවත් වෙන මිනිස්සු මේ වගේ සිදුවීම් වලට විශාල බලපෑමක් එල්ල කරනවා. මට දල අවබෝධයක් ලබා දෙන්නට පුළුවන්ද ඔබතුමන්ලා කරපු විමර්ශනවලදී අටලුගම මේ ප්‍රදේශයේ මේ දැරිය ජීවිතක්ෂයට පත් වුණු ප්‍රදේශයේ දැරිය වාසය කරන ප්‍රදේශයේ මේ ආසන්නයේ මේ වටපිටාවේ ඉන්න පුරවැසියන්ගේ තත්ත්වය කොයි වගේද? ඇත්තටම රවින්දු ඒ පිළිබඳව මට කියන්න තියෙන ඇත්තටම දැන් යම්කිසි ගම් ප්‍රදේශයක් වුණාම ඒ ගම් ප්‍රදේශය මම පොඩ්ඩක් මේක ටිකක් විග්‍රහ කරලා කතා කරන්න විතර මට අවසර දෙයි කියලා. දැන් යම්කිසි ගම් ප්‍රදේශයක් වුණාම ඒ ගම් ප්‍රදේශයේ මිනිසුන්ගේ හොඳ එකමුතුවක් තියෙන්න ඕන. ඒ එකමුතුව අවශ්‍ය වෙන්නේ අපරාධයක් සිද්ධ වෙන වෙලාවට කැමරා දෙන්න හෝ එහෙට මෙහෙට දුවන්න හෝ ඒවා ඉක්මනින් වීඩියෝ කර සමාජ මාධ්‍යවල දාන්න හෝ නෙවෙයි. ඒ ගම් ප්‍රදේශයේ මහජනතාවගේ එකමුතුව තියෙන්න ඕන අපරාධ වළක්ව ගන්න. එතකොට එහෙම තමයි සමාජය ගොඩ නැගෙන්න ඕනේ. එහෙම තමයි සමාජය ගොඩ නැගිලා තියෙන්නේ. මේ මොකද දැන් මම දකින්න දේ තමයි දැන් ඒ වටපිටාවේ ඉන්න මිනිස්සු මම දැක්කා දැන් මේ දැරියගේ මුත්තශාරයේ මලසිරුර තිබුණේ මඩවගුරක. ඒ මඩවගුර ආසන්නයේ තියෙනවා වගා බිමක්. එතකොට මේ ස්ථානයේ ආරංචියට මිනිස්සු මේක බලන්න ආවා. මේ මලසිරුර බලන්න ආවා. ඉතින් බලන්න ඇවිල්ලා උන් ඒ ආසන්නයටම ගියා. සාමාන්‍යයෙන් වෙන රටක කියන්නේ දියුණු රටවල් වල අපරාධයක් වෙලා තිබෙනවා නම් මේ ස්ථානයට කිට්ටු වෙන්නේ නැහැ වෙන කෙනෙක්. ඒ ස්ථානයට අදාළ රජයේ නිලධාරියා පැමිණෙනතුරු යම්කිසි ඒ ස්ථානය ආරක්ෂා කිරීමක් කරනවානේ. දැන් මේ ස්ථානයේදී ඒ ස්ථානයේ යම්කිසි සාක්ෂියක් තිබුණා නම් මොකුත්ම නැහැ දැන්. මොකද සියල්ල විනාශ වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු 1500 2000ක් විතර මේ දැරිවියගේ මලසිරුර බලන්නේ මේ ස්ථානයට ගිහිල්ලා මේ ස්ථානයේ අවට පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. එතකොට දැන් පොලිස් නිලධාරියෙකුට ගිහිල්ලා හොයන්න බෑ මේ මෙතන තියෙන අඩිපාර මොකක්ද? ඇයි මේ ගහ පොඩි වෙලා තියෙන්නේ? ඇයි මෙතන මේ මොන හරි දෙයක් එතන වැටලා සෙරෙප්පුවක් තියෙනවා නම් මේ සෙරෙප්පුව කාගේද බලන්න ආපු කෙනෙකුද කාගේද?
හොයන්න බෑ. මඩේ සරිප්පුවක් කරලා තියෙනවා ඒක අපි හොයාගන්න බෑ අපිට මොකද කාගෙද දන්නේ. මෙච්චරට මිනිස්සු මේක බලන්න ඇවිල්ලා ඒ ස්ථානේ තියෙන සාක්ෂි ඉවරයි. එතකොට ඒකේ අවසානයේදී අගතිය වෙන්නේ කාටද? අර දැරිවියට. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඔය වගේ එහෙම නෙවෙයි වෙන්න ඕන මහ ජනතාව. ඒ ගැන දැනුමක් තියෙන ඕන සමාජයට. අපරාධයක් වෙච්ච ස්ථානයකට අපි ඒක බැලුවා කියලා ලොකු හොඳයි. ඉතින් අපිට නමුත් බැලුවා කියලා ඒකෙන් ගන්න පුළුවන් තෘප්තියක් නෑ ළමයා මරලා දාලා තියෙන්නේ. ඒතර පළවෙනි දවසේ වෙන්න ඕන එහෙම ළමයි පළවෙනි දේ වෙන්න ඕන ළමයි පේනවා නම් තරුණ ළමයි කඩේට ඇවිල්ලා මෙහෙම බඩු අරගෙන යනවා. එතකොට ඒ වගේ දේවල් වලක ගන්න ගමට වැඩ කරන්න පුළුවන්. සාමූහිකත්වයක් තියෙනවා. දැන් එතන අපි දන්නවා මහා පල්ලිය කියලා පල්ලියක් එම තියෙනවා. මිනිස්සු සංවිධානය වෙන ගමේ හොඳ ස්ථානයක්. එතෙන්දී පුළුවන් ඒ ගමේ නායකත්වය ගන්න කෙනෙකුට කියන්නේ මේ දේ කරන්න එපා මේ වගේ දේවල්. අපි දැකලා තියෙනවා ගමේ මේ එතකොට වෙළඳ සංඝ වෙළඳොන්ට කියන්න පුළුවන් තමන්ගේ කොහොම හරි භාණ්ඩය විකුණ ගන්න එක නෙවෙයි එන කෙනාට ඕන කෙනෙකුට. ඉතින් කියන්න පුළුවන් මේ ළමයි කඩේට එවන්න එපා. අපි මේක අපිට නිතර පේනවා ළමයි කඩේට ඇවිල්ලා බඩු අරගෙන යනවා. මේක හොඳ නෑ. ඒ නිසා අපි ගමේ ඔක්කොම එකතු වෙලා අපි තීරණයක් ගමු ළමයින්ට බඩු විකුණන්න එපා. ඒතර වෙළඳ සංඝ මේ කියනවා නම් බඩු දෙන්නේ නැහැ කියලා ළමයා කඩේට යන්නේ නැහැ. අන්න එතෙන්දී ආරක්ෂාවක් එනවා. අන්න ඒ වගේ එහෙම තමයි හැසිරීම අපි ගොඩන ගමන් ගොඩක් උදාහරණ දෙන්න බෑ. නමුත් ඒ උදාහරණෙන් තේරෙන්නේ නැතිව කොහොමද ගමක් ඒ විදිහට වෙන්න ඕනේ. දැන් මේ වෙන්නේ සිද්ධිය වෙච්ච ගමන් අඬනවා, කෑ ගහනවා, වීඩියෝ කරනවා, ඉක්මනින්ම සෝෂල් මාධ්‍ය වලට යවනවා. සමහරට එතෙන්දී අධිකරණයේ අගතියක් වෙනවා. සමහරවිට අධිකරණ ක්‍රියාදාමයේදී පව අගතියක් වෙලා අවසානයේදී මොකද වෙන්නේ? අපරාධකාරයා ගෙදර යනවා. අවසානයේදී මොකද සාක්ෂි විනාශයෙන් සාක්ෂි හොයාගන්න බැරි වෙනවා. ඒකම තමයි අර තියෙන ඍජු සාක්ෂි සමහර දේවල් අපිට ආරක්ෂා කළ ගත යුතු සාක්ෂි තියෙනවා නම් අර වීඩියෝ මාධ්‍ය හරහා ඒවා සමාජගත කරාට පස්සේ ඒක අපරාධකාරයට වාසියක් වෙනවා. අපරාධකරු සුරක්ෂිතයි. සුරක්ෂිත කරනවා. අපි ඒකට සහාය දෙනවා. ඒක දන්නේ නැහැ. දැන් මොනාරි සිද්ධියක් වෙච්චලාට අපේ බොහෝ වෙලාට සමාජය උත්සාහ කරන්නේ ඒක ඉක්මනින්ම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඉස්සෙල්ලම දැනුම් දෙන්න ලෝකෙට. ඔහු මාධ්‍යකරුවෙක් බවට පත් වෙනවා මේ ජංගම දුරකථන තියන් ඉන්න අය මේ ස්ථානට ගිහලා මේක ඉක්මනින් කියලා සෝෂල් මීඩියා වලට දෙන්න. මේක එක්තරා විදිහක සමාජයක මම දකින්න ගරා වැටීමක් විදියට. ඉතින් මේ தත්ත්වය මෙන්න මේවා තමයි අපි නතර කරගන්න ඕනේ. ටිකක් අමාරුයි හැබැයි. ලේසි නෑ. මම කියන්නේ මේ ඉලක්කය අමාරුයි. නමුත් අපි එතෙන්ට තමයි යන්න ඕන සමාජයක අපි කතා කරනවා නම් සිද්ධියක් වුණ වෙලාවට අපි කතා කරගෙන යනවා දිගට. නමුත් ඊට පස්සේ ආපහු අපිට අලුතෙන් ප්‍රවෘත්ති ලැබෙන අර කමතක වෙනවා. ඒක අමතක වුණාට පස්සේ ආපහු සිද්ධියක් වුණාම අපි නැවත කතා කරනවා. හැබැයි එතන ඉඳලා අතෙන් ඒ කාල සීමාවේ අපි වෙනසක් වෙලා නැහැ අර තත්ත්වෙම ඉඳලා තියෙනවා. පුංචි වාද කිරීමක් කරන්න ඔබතුමන්ට විරාමයක් අපිට ලබා ගන්නට ඕනි. නමුත් විරාමයෙන් පසුව සාකච්ඡාව ගොඩනගා ගන්නට ඉතාමත් හොඳ තැනකට හොඳ කරුණු කාරණා කිහිපයක් මට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. අපිට යම් කිසි සිද්ධියක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පසුව අපි ඒ පිළිබඳව කම්පා වෙනවා. රටක් විදිහට කම්පා වෙනවා. මේ වගේ සිදුවීම් කරන්න එපා කියනවා. අපි යහපත් ජාතියක් විමුයි කියනවා. මාධ්‍ය ඔස්සේ අපි කතා කරනවා. නමුත් අවුරුද්දක් දෙකක් ගිය තැන අපිට ඒ සිද්ධිය අමතක වෙනවා. අපි නැවතත් අර පරණ ට්‍රැක් එකටම ඇවිල්ලා අපි නැවතත් අර කුරිරු මිනිස්සු බවට පත් වෙනවා. වැරද්දක් වුණාට පස්සේ අඬනවට දොඩනවට වඩා ඒ වැරද්ද වෙන්නට කලින් බේරා ගැනීම කොයිතරම් නුවණට සුදුසුද කියන කාරණය පිළිබඳව කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයට යද්දී අපි කතා කරමින් හිටියේ සිද්ධියක් වුණාට පස්සේ අඬනවට වඩා සිද්ධියක් වෙන්නට කලින් අපිට දරුවන්ව බේරා ගන්නට තිබෙනවා නම් මට හිතෙනවා ඒක තමයි වැඩිපුරම වටින්නේ කියලා. මේ වයස අවුරුදු 9ක කුඩා දැරියක් අපි කතා කරමින් හිටියේ. ඇය මීටර 400ක් ළඟ වෙන්නට පුළුවන් යවනවා වෙළඳසැලකට පියා දිනපතා මද්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙක්. වැඩිහිටියන්ටත් සමාජයේ මීට වඩා ලොකු කාර්යභාරයක් තියෙනවා නේද? මේ මල් කැකුළු කියලා හඳුන්වන අපේ රටේ අනාගතය කියලා හඳුන්වන හොඳම දේම දෙන්නයි ඕන කියලා හඳුන්වන දරුවන්ට හොඳම දේ දෙන්න සහුණු සුරක්ෂිත කරන්න. පැහැදිලිවම රනිද මොකද ළමයින් බලා ගැනීමේ වගකීම පළමුවෙන්ම නීතිය මගින් පවරලා තියෙනවා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති හරහා ලෝක ප්‍රඥප්ති හරහා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රඥප්ති වලට ශ්‍රී ලංකාව අත්සන් කරලා තියෙනවා. අත්සන් කරලා අපි අපේ නීති අපි වෙනස් කරලා හදලා තියෙනවා. විටින් විට මේට අදාළ අපරාධ නීති සංශෝධනය කරලා තියෙනවා. ඒ සංශෝධනය කළා වෙනම අධිකාරීන් වෙනම විමර්ශන ඒකක ආරම්භ කරලා තියෙනවා. ළමයි වෙනුවෙන් වෙනමම කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඒ තියෙන වරප්‍රසාදයන් සහ ළමයින් වෙනුවෙන් තියෙන සියලු ව්‍යවස්ථාවන් අනුව අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් වෙලා තියෙනවා. ඉතින් මේවත් එක්ක වැඩිහිටියොන්ට තමයි වැඩිපුර වගකීම තියෙන්නේ. හැමතැනම වැඩිහිටියොන්ට තමයි ළමයා බලා ගැනීම වගකීම තියෙන්නේ. මොකද ළමයා අවුරුදු 18ක් වනතුරු ඔහුට අවශ්‍ය කරන ආරක්ෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර, ඊට
ළඟට ඔහු ආගමික වශයෙන් යම්කිසි ආකාරයකට ඔහු සදාචාරාත්මක වශයෙන් වර්ධනය කිරීම ඒ දක්වා වගකීම ඔහුගේ දෙමාපියන්ට භාරකාරයන්ට සමස්තයක් විදිහට සමස්ත සමාජයට තියෙනවා. දැන් නෛතික වගකීමක් තියෙනවා එක්තරා විදිහක පැවරුණු දෙමාපියන්ට ඒ වගේම ඔහුගේ ඥාතීන් වෙන්න පුළුවන්, සමහරවිට ඔහුගේ භාරකාරයෝ වෙන්න පුළුවන්, විශේෂයෙන් දෙමාපියන් සහ භාරකාරයන්ට. ඒ වගේම සමාජයේ සෑම පුරවැසියෙකුටම තියෙනවා සමාජීය වගකීමක් ළමයාව සුරක්ෂිත කරලා ආරක්ෂා කරලා අරක බලා ගැනීම. මේක උදාහරණයකට මම පොඩි කොටසකට එන්නම්. දැන් අපේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එම සත්ව කොටස් ගන්නකො. මේ ස්වභාව ධර්මය තුලම කුඩා කාලේ තමාගේ පැටියා ආරක්ෂා කිරීම මේ කුරුල්ලෙක් වෙන්න පුළුවන්, සිව්පාවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දියේ ඉන්න වෙන සතෙක් වෙන්න පුළුවන්. ඒ ස්වභාව ධර්මයේ තුලින්ම දීලා තියෙනවා තමාගේ පැටියා ආහාර ලබා ගන්නාතුරු සමාජගත වෙන්න පුළුවන්තුරු පුළුවන් කාලේ එළඹෙන තුරු ඔහුම රැකබලා ගැනීම මේ ස්වභාව ධර්මයේ සංසිද්ධියක්. ඒක තියෙනවා. මේකට අලුතෙන් නීති අනපනත් ගියහම නෙවෙයි මේ සතුන් මේ කටයුත්ත කරගෙන යන්නේ, හැබැයි වුන් කරනවා. නමුත් අපට අවස්ථාවකට සිද්ධ වෙලා තියෙනවා දැඩි නීති රීති ගෙනල්ලා වෙනම ඔවුන්ට පාලනය කළා මේ දරුවන්ව රැකබලා ගැනීම මේ දියුණුවේ කියන මිනිස් සමාජය තුළ අපිට නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙනවා අවස්ථාවකට කනගාටුවකට. කොහොම හරි ඒ තුළ දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට සවිශාල වගකීමක් තියෙනවා. ළමයා උදෑසන නැගිට වෙලාවේ සිට ඔහු පාසලට යනවා නම්, ඔහු ඇය පාසලට යනවා නම් මොනවද පාසලේ ගිහිලා අධ්‍යාපනය ලබනවද? ඊට අමතර මොනවද කරන්නේ? කවුද ආශ්‍රය කරන්නේ? ඔහු ක්‍රීඩා කරනවා නම් මොනවද ඔහු ක්‍රීඩා කරන්නේ? වෙන අමතර කාර්යයන් කරනවා නම් ඒවා මොනවද කරන්නේ? ඊළඟට අමතර අධ්‍යාපනයක් ලබා දෙනවා නම් ඔවුන් ඒක කරනවද? ඊළඟට ළමයා හරියට දහම් පාසලකට සහ ආගමික පැත්තට නැඹුරු වෙමින් සදාචාරාත්මකව වර්ධනය කරගන්න අවශ්‍ය වැඩ කටයුතු ටික සිද්ධ වෙනවද? එතකොට ඔහු හෝ ඇය අසුරු කරන සමාජය තුළ මොනවද යාට තියෙන තර්ජන? ඊළඟට නිසි පරිදි ආහාර ටික ගන්නවද? දරුවා අසනීපයෙන් ඉන්නවා නම් අවශ්‍ය කරන විදිහට ඒ බෙහෙත් ද්‍රව්‍ය ටික වෙලාවට දීලා තියනවද? තමන්ට මේකෙන් නිදහස් වෙන්න බෑ. මම කාර්ය බහුලයි, මම උදේ ඉඳලා වැඩ, මට බලන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒවා මොනවාක්වත් ළමයා සම්බන්ධව සාධාරණ හේතුත් නෙවෙයි, ඒවා සමාවට කරුණුත් නෙවෙයි. ඒකම නිහල් තල්දුව මහත්මයා ඔබතුමා සඳහන් කරන කාරණාත් එක්ක එකඟ වෙන්නට පුළුවන්. නමුත් ඔය කියන කාරණා ප්‍රායෝගිකව අපේ සමාජයේ හරියට කාර්යබහුලත්වය නිසා හෝ වේවා, සමාජය යන විදි හෝ වේවා ක්‍රියාත්මක වෙන්නේ නැති නිසානේ නීති දාලා මිනිස්සුන්ව පාලනය කරලා තියෙන්නේ. ඒකට ඔබතුමා කිව්ව අර නීතිමය රාමුව ඇතුලේ වයස අවුරුදු 9ක කුඩා දැරියක්ව මෙහෙම කඩේකට තනියම යවන්න පුළුවන්ද? ඇත්තටම ප්‍රමිදුත් බෑ. මොකද ඒ දැරිවිය ඒ කියන්නේ දැන් මේ ආකාරයෙන් දැරිවිය යාට නුසුදුසු දෙක තමයි යොදවලා තියෙන්නේ. එතකොට දන්නේ සංග්‍රහය 308 වෙනි වගන්තියේ පැහැදිලිව කියනවා ළමයින් ක්‍රූරත්වයට පත් කිරීම කියන එක. ඉතින් ළමයෙක්ව ක්‍රූරත්වයට පත් කරන ආකාරයේ කටයුතු කරන්න බෑ. ඒ නිසා දෙමව්පියන්ට මේ කතා කරනවා අපිට ගොඩාක් නීතිමය පැති තියෙනවා. නමුත් ළමයින්ව ක්‍රූරත්වයට පත් වෙන ආකාරයේ කටයුතු කිරීම දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට කාටවත් බෑ. ඒ නිසා ඒ කඩේට යෑම වැරද්දක්. එතකොට මේ පවතින සමාජ වටපිටාව ඇතුළේ ඔබතුමා කියන්නේ දරුවන්ව ක්‍රූරත්වයට පත් කරන්නේ නිවසමද? පැහැදිලිවම මට කියන්න ඕන 100%කින් නෙමෙයි. නමුත් දැන් මම හොඳ උදාහරණයක් කියන්නම් ඔබට. 2016 ඉඳලා 2019 වෙනකම් ළමා මරණ සිද්ධ වෙලා තිබුණා 95ක්. මේ ළමා මරණ 95න් මගේ මතකයේ හැටියට මේ වැඩිපුර මේ ළමයි නැති වෙලා තියෙන දෙමව්පියෝ අතින්. දෙමව්පියෝ අතින් ඝාතනය වෙලා තියෙනවා වැඩිපුර. ඉතින් මම මට මතක හැටියට 60ක් විතර තිබුණේ ඒ විදිහට. ඉතින් මේ සමහර ළමයා ඉපදිච්ච වෙලාවේ ඝාතනය කළා. ඒ වගේ විවිධ හේතු නිසා දෙමව්පියෝ රණ්ඩු වෙන වෙලාවේ ළමයාටත් සම්කිසි අනුතරක් කළා. ඉතින් මේ වගේ දැන් අනිත් එක තමයි අපි තව දකින්න දෙයක්. සමහර විට ලිංගික අපයෝජනයන්ට ලක්වීම වැනි කාරණාවලදී. ඉතින් තම කනගාටුදායකයි කියන්න මේවා ගොඩක් සිද්ධ වෙලා තියෙන්නේ නිවස ඇතුලේ. කියන්නේ තමා වැඩි දෙමව්පියෝ දෙන්නම සිටින ඒ නිවෙස් තුල
එහෙම නැත්නම් ඒ නිවසට ආසන්න තමගේ ඥාතීන් ගැවසෙන වපසරියක් ප්‍රදේශයක් තුල තමයි ඔවුන් වැඩිපුරම මේ වගේ ක්‍රූරත්වයට ලක් වෙලා තියෙන්නේ. වැඩිපුරම ලිංගික අපයෝජන සහ හිංසාවට ලක් වෙලා තියෙන්නේ. අපිට පෙනී යන කාරණා අපිට සංකල්පයකට එක පෙනී නිරීක්ෂණය වෙන්නේ. ඉතින් මේ තුල ඉතින් එතෙන්දී අපිට කියන්න තියෙන්නේ ළමයෙක්ව රැකබලා ගැනීමේ වගකීම ඒ බාරකාරයට සහ දෙමව්පියන්ට තමයි තියෙන්නේ. අපිට පේනවා දැන් ඔබ කියන වගේ සමාජයේ එක එක ස්තර තියෙනවා. දැන් මම මේ කියන කාරණා මම පොදු කාරණා විදිහට ඉදිරිපත් කරාම ඒ කාරණා ඒ සමාජ ස්තර බාර ගැනීමේදී උදාහරණයකට සමහරලාට ඉතාමත්ම නාගරික පරිසරයක් තුළ ඉතාමත්ම අපහසුයෙන් කුඩා ගයක් තුළ ජීවත් වෙන පවුලකට මම මේ කියන කාරණා ඒ ආකාරයෙන්ම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කරන්න බැරි වුණාට ඒක නිදහසට කාරණයක් වෙන්නේ නැහැ නීති ඉදිරියේ පළවෙනි කාරණය. අනිත් එක තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ ළමයාව හරියට නිර්මාණය කරගත්තේ නැත්නම් අවසානයේ විඳිතයන් වෙන්නේ තමන් කුමන පරිසරයක හිටියත් අවසානයේ විඳිතයන් බවට පත් වෙන දෙමාපියන්. ඔබතුමා කියන කාරණාත් එක්ක 100% එකඟ වෙන්නට පුළුවන්. දෙමාපියන්ට වගකීමක් තියෙනවා, සමාජයට වගකීමක් තියෙනවා, වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා. ඒ කියන කාරණාත් එක්ක තර්කයක් නැහැ. පැහැදිලිවම 100% එකඟ වෙන්නට පුළුවන්. ඒ එක්කම නිහාල් තල්දුව මහත්මයා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දරුවෙක්ගේ දෙමාපියෙක් දරුවන්ට වැරද්දක් කරත් වැරද්ද කරන්නේ දෙමාපියන් නම් සමාජය ඇතුළ සහ නීතිමය රාමුව ඇතුළ හු වැරදිකාරයෙක්. වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වයට මූලික හේතුව පොලිසිය විසින් හෝ වේවා, අධිකරණය විසින් හෝ වේවා, නීතිය විසින් හෝ වේවා ඒ වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම නිසාද අපි මේ එකම එක කාරණා ආය ආය රිපීට් කරන්නේ? නෑ මම එහෙම හිතන්නේ නැහැ රමිදු. මොකද වැරදිකරු දැන් යම්කිසි සිද්ධියක් උදාහරණයක් ගන්නකො මේ පෙරේද සිද්ධිය. පෙරේද සිද්ධිය පොලිසියට වාර්තා වූ විගස පොලිසිය ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක කළ විමර්ශන ආරම්භ කරා. ආරම්භ කරලා ඒක කරගෙන දැන් ඒ විමර්ශනයට අවශ්‍ය කරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු මේ අවස්ථාවේ සිදු වෙමින් යනවා. මේ සැකකරුවන් අත්අඩංගුව මේ වැනි හැම සිද්ධියකම දැන් මේ අපි දකින්නේ මේ ආందోලනාත්මකව මේ මාධ්‍යෙන් වාර්තා වෙන කරුණු විතරයි. නමුත් මීට වඩා සිදුවීම් මේ වගේම සිදුවීම් තව සිදු වෙනවා බොහෝ වෙලාවට. ඉතින් මේ කාරණේ මාධ්‍යට වාර්තා වුණා නිසා ගොඩාක් වෙලාවට මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වැනි විමර්ශන අපි දහස් ගණනක් තව කරනවා මේ ආකාරයට. ඉතින් සාමාන්‍යයෙන් ළමයින්ගේ මේ ළමයින් අපචාර වලට ලක්වීම වගේ සිද්ධීන් දහස් ගණනක් සුළු වැරදි වලට ඒ කියන්නේ ළමයින් කරන වැරදි තියෙනවා ඊළඟට ළමයින්ට සිදුවෙන වැරදි තියෙනවා. මේ දෙක සම්බන්ධව අපි විමර්ශන කරනවා. විමර්ශන කළා මේවා ගරු අධිකරණ වලට වාර්තා කරලා තියෙනවා. ඉතින් ගරු අධිකරණ වලට වාර්තා කරාට පස්සේ ඊට අදාළ සාක්ෂි මේ සියලු දේවල් අපි ඉදිරිපත් කරලා තියෙනවා. විද්‍යාත්මක සාක්ෂි, පරිවේෂණ සාක්ෂි, මේ සියල්ල ඍජු සාක්ෂි මේ සියල්ලත් එක්ක තමයි ඊළඟ වීඩියෝ ගත සාක්ෂි ළමයින්ට වීඩියෝ ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ සියල්ලත් එක්ක තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තමයි දැන් ඔබ අර කලින් කතා කරා යසයා දැරිය වගේ ඒ වගේ සිද්ධීන් හැම එකම දඬුවම්ත් ලැබිලා තියෙනවා. අපරාධ කරනකොට දඬුවම් ලැබිලා තියෙනවා. නමුත් මේ එහෙම අපිට එහෙම කියන්න බෑ. ඒ කියන්නේ නමුත් මම අර කලින් කිව්වා වගේ දැන් මේ සිද්ධියේ අර ඒ අවට පරිසරය සම්පූර්ණ විනාශ කරානේ. දැන් අවට පරිසරය මිනිස්සු එතෙන්ට ගිහිල්ලා ඒතන විනාශ කරා. අපිට රැක ගන්න වෙලාවක් නෑ. පොලිසිය එනකොට එතන සුරක්ෂිත වෙලා නෑ එතන. එතන තියෙන සාක්ෂි ටික විනාශ වුණාම අන්න අපරාධකාරයට වාසියක් සිද්ධ වෙනවා. එතන පැහැදිලිව. අපරාධකාරයට එතන මොනවා හරි යම්කිසි සාක්ෂියක් තිබුණා නම් ඒක සම්පූර්ණ විනාශ වෙනවා. ඉතින් ඒ විනාශ වුණාට පස්සේ අන්න එනවා අපරාධකාරයට වාසිය එතනදී. ඉතින් අපිට අතරම පොලිසියට අපිට කරන්න දෙයක් නැතුව යනවා. ඒකම නිහල් තල්දුව මහත්මයා කොහොමත් වර්තමානයේ සමාජයේ අපි මේ අරගල කරන සමාජයක්, විප්ලව කරන සමාජයක්, වෙනසක් ඉල්ලන සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. එවැනි සමාජයක මේ වගේ පුවත් අහන්නට දකින්න ලැබීම කනගාටුවට කාරණයක්. ඒක වෙනම කතාවක්. නමුත් වර්තමානයේ මේ සිද්ධි ඇතුළේ රටේ ජනතාවට ඔබතුමන්ලගේ ආයතනයේ පොලිසිය ගැනත් යම්කිසි විශ්වාසයේ හිත හොඳ භාවයේ පළුදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි කෙලින්ම ඍජුව කතා කරොත් මේ හිත හොඳකම පළුදුවීම, විශ්වාසයේ පළුදුවීම ඇති වෙන්නේ එදා ගාලුමෝදර සිද්ධියත් එක්ක. ඒ සිද්ධිය ගැන ඔබතුමන්ට මොකද කියන්නට තියෙන්නේ? එදා සාමකාමී ගාලුමෝදර අරගලයට ගිහිල්ලා යම්කිසි කණ්ඩායමක් ඇවිල්ලා පහර දෙද්දී හදිසි නීතිය රටේ ක්‍රියාත්මක වෙමින් තිබ අවස්ථාවක පොලිසිය නිහඬව හිටියා කියලා රටේ ජනතාව චෝදනා කරනවා. ඉන් පසුව ඔබතුමාට හම්බෙන පළවෙනි අවස්ථාව මේක. මොකක්ද මේක ගැන ඔබතුමාට කියන්න තියෙන්නේ? ඇත්තටම ගාලුමෝදර සිද්ධිය සම්බන්ධව ඒ සිද්ධියේදී දැන් විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. මොකද එක පාර්ශ්වයන් දෙකක් ගත්තොත් ඒ පාර්ශ්වයන් දෙකෙන් ඉදිරිපත් වෙන්නේ මතවාද දෙකක්, අදහස් දෙකක් මේ කාරණේ සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව ශනිකව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා දැනට විමර්ශනයක් යනවා. දැන් මෙතෙන්දී පරීක්ෂා කරලා බලනවා යම්කිසි ආකාරයක මොකද මේකෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත් කිරීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන කරන්නේ
නීතිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට ගරු නීතිපතිතුමාගේ ඍජු අධීක්ෂණයට තමයි මේ විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ. මොකද විමර්ශනයක් කියන එක තනිකර කරන එකක් නෙවෙයි. රජයේ නීතිඥවරයා සම්බන්ධ වෙනවා, නීතිපතිතුමා සම්බන්ධ වෙනවා, විමර්ශනකයා සම්බන්ධ වෙනවා, ඊළඟට අධිකරණය සම්බන්ධ වෙනවා. මේ තුනත් එක්ක තමයි මේ එකතු වෙලා මොකද අධිකරණයෙන් උපදෙස් දෙනවා, නියෝග දෙනවා. ඒවත් එක්ක නීතිපතිවරයාගේ අදහස් එක්ක මේ විමර්ශනය යන්නේ. එතකොට මෙතෙන්දී යම්කිසි ආකාරයක පොලිස් නිලධාරීන්ගේ යම්කිසි අතපසුවීමක් තියෙනවා නම් එයත් මේ විමර්ශනය තුළ සොයා බලනවා. එතකොට යම්කිසි ආකාරයක මේකට සම්බන්ධ වෙච්ච පිරිස් ඉන්නවා මේ පහර දීම් වලට. ඒතර ඔවුන් සම්බන්ධව මේ වෙනකොට ඔවුන් දැනට 16 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ප්‍රධාන අය. ඒ වගේම ඒ ගාලමුද්‍රට පහර දීපු පිරිස්ද නැත්නම් ගාලමුද්‍රට පහර දීම නිසා රට තුල තිබූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා. ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධව ඊයේ වෙනකොට 2000 මගේ මතක හැටියට 2072කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගාලමුද්‍ර සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ දේශපාලනික වශයෙන් යම් තනතුරු හොබවන අයත් එක්ක සැකකරුවන් ප්‍රධාන වශයෙන් අඳුරාගත්තු සැකකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ 16 දෙනෙකු මේ වන විට එක කාන්තාවකට සහ තවත් සැකකරු 30 දෙනෙකුට අප ලැබෙලා තියෙනවා. තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2 දෙනෙක් ඇතුළු තව 12 දෙනෙක් මේ වන විට ඉන්නවා ආරක්ෂිත බන්ධනාගාරගතව. ඒ අය සම්බන්ධව මේ වෙනටත් අධිකරණයේ තවදුරටත් හඳුනා ගැනීමේ පෙරටු පැවැත්වෙනවා. ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් 225 දෙනෙක් අයින් කරා මේ විමර්ශන සඳහා. ඔවුන් කණ්ඩායම් වශයෙන් මේ ඉතුරු යම්කිසි හඳුනා ගැනීම සැකකරුවන් දැන් මූලිකවම එකවර හඳුනාගත් සැකකරුවන් ටික තමයි මේ අත්අඩංගුවට ගත්තේ. තවදුරටත් මේ වීඩියෝ පට ඊළඟට CCTV තියෙනවා නම් ඒවා ඊළඟට සාක්ෂිකරුවන්ගේ ඍජුව අනාවරණය වෙන තොරතුරුත් එක්ක තවදුරටත් තව අඳුරගෙන තියෙනවා සැඟවී සිටින සැකකරු කීප දෙනෙක්. මේ පුද්ගලයන් සොයා බැලීම සඳහා මේ වන විට ඒ විමර්ශන කණ්ඩායම් ටික ක්‍රියාත්මකව පවතිනවා. මේ ආකාරයට තව ඉදිරියේදී අත්අඩංගුවට ගන්න සිටිනවා. ඒතර මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදු කරනවා. ගරු නීතිපතිතුමාගේ උපදෙස් යටතේ අධිකරණයට ඉතාම ආසන්න දින වශයෙන් පසුගිය කාල සීමාව තුළ මේ අධිකරණ කරුණු වාර්තා කරනවා. ජුනි මාසේ පළවෙනිදා මේ නැවත කැඳවීම නියමිතව තියෙනවා. ඒතර මේක සම්බන්ධව අධිකරණයේ විමර්ශනයක් දැනට සිද්ධ වෙන නිසා මට අර ඒ සම්බන්ධව මතයක් අදහසක් කියන්න බෑ. ඒක අධිකරණයේ විසින් තීරණය කරයි මොන පැත්තෙන්ද අඩුපාඩු සිද්ධ වෙලා තියෙන්නේ සහ ඒ තීරණය සම්බන්ධයෙන්. නමුත් මේ පරීක්ෂණ කටයුතු පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ නිසි පරිදි සිද්ධ වෙනවා. නමුත් එතෙන්දී කොයි පැත්ත හරිද කොයි පැත්ත වැරදිද කියන තීරණයකට මට අදහසක් දෙන්න බෑ. මොකද මේක අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින සිදුවීමක් නිසා. ඔබ කිව්වාගේ පොලිසිය සම්බන්ධව යම්කිසි ආකාරයක අපකීර්තියක් වගේ අදහසකින් ඔබ කතා කරා. එහෙම ඇති වෙන්නේ නැති කියන කාරණය. සාමාන්‍යයෙන් මේ දකුණු ආසියානු රටවල විශේෂයෙන්ම පොද පොලිසිය කියන පොලිසිය නිතරම නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහ ජනතාවට අපිට තියෙන නිතරම යම්කිසි නියෝගයක් උපදෙසක් එපා කියන්න වගේ කාරණා තමයි අපිට හැමතිස්සෙම තියෙන්නේ. රථවාහන නිලධාරියත් එහෙමයි. අපරාධ කරුවෙක් ගත්තත් එහෙමයි. ඒ නිසා අපි පොලිසිය කියන එක ලෝකේ සාමාන්‍ය රටවල් ගත්තාම ජනප්‍රිය ආයතනයක් නෙවෙයි විශේෂයෙන්ම. ඒ නිසා එතෙන්දී බලන්න ඕනේ මේ කොච්චර දුරට මේ කටයුතු සාර්ථකව සිදු වෙලා තියෙනවද කියන එක. නිසා මම සාමාන්‍යයෙන් පොලිසිය කොච්චර නැතුණත් පොලිසිය ක්‍රියාකාරීත්වය යම්කිසි ආකාරයකින් දුර්වල වුණොත් මොන ආකාරයෙන්ද සමාජයේ කටයුතු සිද්ධ වෙන්නේ කියන එකත් ඔබ අත්දකින්න ඇති. ඒ නිසා එයා අර අපි කරන කාර්යභාරයක් විශාල කාර්යභාරයක් රට තුළ තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ කෙනෙකුට මේ විවේචනාත්මකව කතා කරන්න පුළුවන්. ඒක අර ඍජුව දකින්න පුළුවන් නිසා මොකද අපි ශේෂ්ත්‍රින් දැන් වැඩ කරන්නේ පැවිදි අතර පුරාම වැඩ කරනවා. ඒ නිසා කෙනෙකුගේ අවධානය යොමු වෙලා ඒක ගැන කතා කරන වෙන්න පුළුවන්. නම් සමහරලාට කාර්යාලයක් ඇතුලේ යම්කිසි කෙනෙක් වැඩ කර ඉන්නකොට ඒක පරීක්ෂා එළියට පේන්නේ නැහැ. ඒ නිසා අඩුපාඩු දකින්නේ නැහැ. මොකද ලේඛනත් එක්ක තියෙන අඩුපාඩු දකින්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කතා නොකරන වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අපේ කාර්යභාරය අපිට උපරිම ආකාරයෙන් අපි හැමතරම ස්ථාම මහන්සියෙන් අපි කරලා තියෙනවා. එතකනි හල්තල්දු මහත්මයා ඔබතුමන්ලගේ විමර්ශනව කොයිම වෙලාවකවත් අභියෝගයකට ලක් කරන්නට හදනව නෙමෙයි. ඔබතුමන්ලගේ සේවාව ප්‍රශස්ත සේවාවක් අපි අගය කරනවා. රටේ සාමය රකින්න ආයතනයක් අපි ගරු කරනවා. නමුත් ගාලු මූදර සිද්ධිය වෙලාවේදී ගාලු මූදර සාමකාමී අරගලයට යම්කිසි පිරිසක් විසින් ඇවිල්ලා පහර දීමක් සිද්ධ කරනවා. ඉන් අනතුරුව ඒ සිදුවීමට සමගාමීව තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ. එතකොට ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තා වෙන්නේ ගාලු මූදර සාමකාමී අරගලයට පහර දීපු නිසා. හැබැයි අපි දකිනවා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පෞගිය දවසක බලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට පහර දුන්නාය කියලා ඕ ලෙවල් යන්නට හිටපු දරුවෙකු පවා අත්අඩංගුවට අරගෙන තිබ්බා. හැබැයි අපි ඒ තරම් පිරිසක් අර ගාලු මූදර සාමකාමී අරගලයට පහර දීපු පිරිසෙන් අත්අඩංගුවට ගැනීමක් අපි දැක්කේ නැහැ. මොකක්ද විමර්ශනය පිළිබඳව විමර්ශනයේ බැලන්ස් නැද්ද නැත්නම් මේක මතු පිටට පේන කාරණයක්ද විමර්ශනය කරන්න අමාරුයිද මොකක්ද මේකේ තත්ත්වය? නෑ දැන් එහෙම කියන්න බෑ අපිට. මොකද
දැන් සිදුවීම් 800 ඊයේ දවසේ නෝට සිදුවීම් 854ක් සම්බන්ධව අපිට පැමිණිලි ලැබිලා තිබුණා. ප්‍රචණ්ඩකාරී ක්‍රියා. ප්‍රචණ්ඩකාරී ක්‍රියා එදා දවසේ සිද්ධ වෙච්චි. ඒතර මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන අත්අඩංගුවට ගත්තු සංඛ්‍යාව ගත්තොත් මම කිව්වේ 2072ක්. ඒතර යම්කිසි පුද්ගලයෙකුට 2072 854න් බෙදුවොත් එක සිද්ධියකට අත්අඩංගුවට ගන්න තියෙන සංඛ්‍යාව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වෙන විට. ඒතර දැන් ගාලු මුදර ගත්තොත් ඒ ගාලු මුදර සිද්ධිය මම කිව්වේ 16 දෙනෙක් අරගෙන අත්අඩංගුවට ගෙන තියෙනවා. එතකොට මේකෙදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න නම් පැහැදිලිව නිරීක්ෂණය වෙන දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ අර ගාලු මොදර මේ වීඩියෝ දර්ශන නරඹහම මේක මිනිස්සු හිටියා මේ 2000ක් විතර මං හිතන්නේ මේ වෙලාවේ. නමුත් එතෙන්දී අපි පුද්ගලයෙක් 16 අත්අඩංගුවට අරගෙන තියෙන ගියා. 16 ඔව් එහෙම හිතන්න පුළුවන්. එතකොට නමුත් මේකෙදී අපි අත්අඩංගුවට ගන්න ඕන පැහැදිලි සාක්ෂියක් තියෙන පුද්ගලයෙක් වුණාට හෝ සාමාන්‍යයෙන් අපි මේකේ ප්‍රායෝගිකත්වය කතා කරන්න එපා. දැන් නීති විරෝධී රැස්වීමක සමාජිකයෙක් වෙද්දී ඕන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අපිට මාර්ගයේ හිටපු 2000ක්ම අත්අඩංගුවට ගැනීම ප්‍රායෝගික වෙන්නේ නැහැ කිසිම තැනක. ඒ වුණොත් මේ දවසේ සම්බන්ධ වෙච්ච මේ 10 ගාණක් මිනිස්සුන්ව ගන්න වෙනවා. නමුත් එතෙන්දී අපි මූලිකවම හඳුනා ගන්නවා යම් කිසි මේ අපරාධයක් කරන්න අපරාධයට සම්බන්ධ වෙච්ච මිනිස්සු හඳුනාගෙන අය ගන්න. ඒකට පැහැදිලි සාක්ෂි දෙන්නත් ඕන. මොකද අත්අඩංගුවට ගන්න පුද්ගලයාට අයිතිවාසිකමක් තියෙනවා රට තුල. ඒතර ඒ නීතිය උඩ අයිතියක් තියෙනවා. ඒතර ඒ අයිතිය බින්දුවොත් එම ඒක නැවතත් පොලිසියට විරුද්ධ වෙනවා. ඒ නිසා ඒ සියල්ල සොයලා බලලා යම් කිසි සාධාරණ සාක්ෂි ඇතුව තමයි මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ. ඒ නිසා කාටවත් එහෙම චෝදනා කරන්න බෑ. ඒක මොකද මම කිව්වේ මේ කටයුතු කරන්නේ නිකර නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ. ඒ නිසා ඒ අධීක්ෂණත් එක්ක කරන නිසා මේ අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන කටයුතුත් මම හිතනවා සිදු කර යයි. මොකද මේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරලා තිබෙනවා. ඒතර අනිත් එක සමාජය කියනවා මේ පුද්ගලයාත් අත්අඩංගුවට ගන්නවා මේ පුද්ගලයාත් අත්අඩංගුවට ගන්නවා මේ පුද්ගලයාත් අත්අඩංගුවට. ඒ පොලිස් විමර්ශනයක් එහෙම කරන්න බෑ. ඒ සෝෂල් මීඩියා වලින් කියන විදියට හරි මෙහෙම ගන්න කියන විදියට හරි කරන්න බෑ. ඒතෙන්දී යම් කිසි අධිකරණ මොකද මේ පුද්ගලයා අරගෙන අපි අධිකරණ ඉදිරිපත් කරනවා. අධිකරණ ඉදිරිපත් කරාම අධිකරණ ඉදිරිපත් කරනවා ඒක ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වෙනවා. ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා නම් අපිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම මම ඉස්සරව දන්නවා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව විසින් ඒ කටයුතු සිදු කරමින් යනවා. මොකද මේ දවස් මේ දින කීපය තුලත් අධිකරණයේ මේ නඩුව කීප අවස්ථාවකම කැඳෙව්වා. ඒ කටයුතුත් එක්ක යම්කිසි ඉඩපාඩුවක් එක්ක එපැයි මේ කටයුතු සිදු කරන්න. මොකද නිලධාරීන් 225ක් ඉන්නකොට මේ 16 දෙනා අත්අඩංගුවට ගත්ත අයගේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ මම හිතනවා දැනට 600කට ආසන්න සංඛ්‍යාව ප්‍රකාශ ලියලා දෙනවා. ඔබ හිතන්න පැය සාමාන්‍ය ප්‍රකාශයක් ලියන්න පැය 5ක් විතර කාලයක් ගන්නවා. එතකොට 600 වැඩි කරලා බලන්න පැය 5කින් මේ ප්‍රකාශ සටහන් කරන්න විතරක් කොච්චර වෙලා යනවද කියලා. එතකොට ඒවට කොළ කීයක මේක ලියන්නද? පැය කීයක් ලියන්නද? එතන මේ එච්චර ප්‍රකාශ ඒ නිසා මම හිතනවා මේ ඊටම කෙටි කාල සීමාව තුළ විමර්ශනය සාර්ථකව ගිහිල්ලා තියෙනවා. ඔව් පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමන්ට මේ කෙටි කාල සීමාව ඇතුළේ විමර්ශන සාර්ථකයි කියලා ඔහු පවසනවා. ඒ වගේම අපි කතා කරන්න ඕනේ සමාජයක් විදිහට අපි හැමෝම එකට බැඳිලා ඉන්නවා නම් සමාජයේ යම් කිසි තැනක වැරද්දක් සිද්ධ වුණොත් අපි වැරදි නැහැ කියලා අපිට හිත හදා ගන්නට පුළුවන් ද කියන කාරණේ අපි කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබට ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ රට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක අපේ රටේ ජනතාව අරගල කරනවා අපේ රටේ ජනතාව දේශපාලනික වශයෙන් වෙනස් වීමක් ඉල්ලනවා මෙහෙම කාල සීමාවක අපේ රටේ ජනතාව වර්තමානයේ ක්‍රියා කරන ආකාරය හරිද කියලා මම ඔබතුමාගෙන් අහුවොත් ඔබතුමා මොකක්ද මට දෙන උත්තරය උදාහරණයක් විදියට අපේ රටේ වර්තමානයේ ඉන්ධන අර්බුදයක් තියෙනවා ඉන්ධන ප්‍රශ්නයක් තියෙද්දිත් රටේ ජනතාව ඉන්ධන අරගෙන ගිහිලා තමන්ගේ ගෙදර තියාගෙන වැඩි මිලට ඉන්ධන ටික විකුණනවා ඔබතුමාත් මාත් ඉස්සරහට ඇවිල්ලා කියනවා එහෙම විකුණන්න එපා විකුණුවොත් අපි දඩුවම් දෙනවා මෙච්චර ප්‍රමාණයක් මෙහෙම තියන් ඉඳලා අපිට අහු වුණා කියලා. රටේ අර්බුද තියෙන කාල සීමාවක අපේ රටේ ජනතාවගේ හැසිරීම ඔබතුමා කොහොමද දකින්නේ? අතරම මෙහෙමයි අපි සාමාන්‍යයෙන් මේක අපි සමබරව කල්පනා කරන්න ඕන. රටක සාමාන්‍යයෙන් රටක් පවතිනකොට මහ ජනතාව සාමාන්‍ය විදිහට පුරවැසියන් ජීවත් වෙනවා. ඒක එතෙන්දි ගැටලුවක් නෙවෙයි ඒක. නමුත් සමාජයක තියෙන යම්කිසි ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලනික වශයෙන්, සංස්කෘතික වශයෙන් මේ යම් ස්ථාවරත්වයන් මේවා තියෙන ඒ ස්ථාවරත්වයන් ඒ විචල්යන් එහා මෙහා වුණාම වෙනස් වුණාම සමාජයක යම් ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. ඒතර ඒ තුල සමාජයේ යම්කිසි ආපස්සට ගමන් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහිදී වැදගත්ම දේ තමයි වැදගත්ම දෙයක් මම හිතනවා නීතිය. මේ නීතිය පවත්වාගෙන යාම. නීතිය පවත්වාගෙන යාම කඩා වැටුණොත් ඒ රට අරාජික වෙන්න පුළුවන්. මොකද නීතියත් එක්ක තමයි හැම දෙයක්ම බැඳිලා තියෙන්නේ. මොකද අරිස්ටෝටල් එක්තරා අවස්ථාවක කියනවා මිනිස්සු ලෝකේ ඉන්න තිරසම්ම සත්වය තමයි මිනිසා.
ඔහුගේ තිරසන්කම පාලනය කරන්නේ නීතියෙන් කියලා. නීතිය බිඳ වැටනු තැනක මිනිසුන්ගේ බොහෝ වෙලාවට එලියට නවා තමන් තුළ තියෙන නර්ක ගති පැතුන් සියල්ල. නිසා නීතිය ඉතාම වැදගත්වෙනවා. ති මෙහෙම ඔබර ඇහුවේ මිනිසුන්ගේ හැසිරීම කියන එක. දැන් මිනිස්සු හැමතිස්සම ඉල්ලන්නේ හොඳ සමාජයක් හොඳ රටක් යහපත් රටක්. එතකොට අපේ යම්කිසි ඉල්ලීම තියෙන්න ඕන එතෙන්ට වගේම එක කාගෙමත් ඉල්ලලා හරියන්නේ මගේ දායකත්වය මොකක්ද එවැනි රටක් නිර්මාණය කරගන්න පුරවැසියාගේ දායකත්වය මොකක්ද කියන කොටස දෙන ගමන් තමයි ඉල්ලීම කරන්න ඕන. ඒ පුරවැසියාගේ දායකත්වය ඒ සඳහා නොදී ඔහුට බාධා කරමින් කටයුතු කරමින් බාධා කරමින් නම් ඒ ඉල්ලීම ඉල්ලන්නේ ඔහුට ඉල්ලීම ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඔහු විසින් මේකට බාධාවක් ඇති කරගෙන ඉල්ලන්නේ. එතකොට ඒක ලැබෙන්න ක්‍රමයක් නැහැ. මොකද ඔහු විතරක් නෙවෙයි සමාජ සමාජයක් එකට බාධා කරනවා. ඒක නැවත ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයකට දැන් අපි කියනවා ඉන්ධන හිඟයක් රටේ තියෙනවා. ඉන්ධන හිඟයක් රටේ තියෙනවා. දැන් මේ රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒක හංගන්න දෙන්නේ නැහැ. කවුරුත් දන්නවා. සා ඉන්ධන එන්නේ යම්කිසි සීමා සහිත ප්‍රමාණයක්. එතකොට මේකෙන් වාසි ගන්න කොටසක් උත්සාහ කරනවා. ඔවුන් මොනවද කරන්නේ? අර යම්කිසි පුද්ගලයෙක් ඉන්ධන පොලිමේ තියලා ඔවුන් ඉන්ධන ඔවුන්ට වෙනම ගෙවනවා මේ ඉන්ධන එකතු කරනවා. වාහනේ යවලා ඉන්ධන ටිකක් අරගෙන ආපහු ගිහිල්ලා එතන යදාළ තැනට තව ගානකට ඔහු දීලා නැවත එනවා ඉන්ධන පොලිමේට. ඔහුගේ දවසේ රැකියාව ඒක. එක්තරා පුද්ගලයෙක් නීති විරෝධී ලෙස මේ ඉන්ධන එක්රැස් කරනවා. ඉතින් එක්රැස් කළා ඌ අධික මිලට විකුණනවා. ඉතින් මේන් අපහසුතාවයට පත් වෙන ඉන්ධන මිලදී ගන්න. ඒ වගේම යම්කිසි විදිහකින් මේ නීති විරෝධී ආකාරයට ඉන්ධන රැස් කරන්න මේ වගේ ඉන්ධන රැස් කරනකොට අසල්වාසීටත් ඒක අවදානනවා. මොකද යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් එම අපි අනපේක්ෂිත අනතුරක් ඇති වුණොත් එම අසල්වාසීන් එක්කම පිච්චිලා යනවා. ඉතින් මේ වගේ දැන් මේ අපි සමාජයක අපි අරගල කරන්න ඕන හොඳයි. ඒක මිනිසුන් සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය අනුකම්පාවයි පැහැදිලිව කියනවා. ඒ කරන්න ඕන. සාමකාමීව මිනිස්සු උද්ඝෝෂණය කරලා කරන්න ඕන. කියන්නේ පොලිසිය අපි සහාය අපි දෙනවා. ඒකට සහාය කියන්නේ අපි කිසිම වෙලාවක බාධා කරන්නේ නැහැ ඒකට. සාමකාමී උද්ඝෝෂණ සඳහා කිසිම වෙලාවක අපි බාධා කරලත් නැහැ සාමකාමී උද්ඝෝෂණ වලට. නමුත් මිනිස්සුන් එය තේරුම් ගත යුතුයි. ඒ හරහා මේ ආකාරයේ වංචනික ක්‍රියාවන් යම්කිසි ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිද්ධ කරාට පස්සේ සමාජයක් ඉස්සරහට ගෙනියන්න බෑ. සමාජ කඩා වැටෙනවා. මොකද එයින් හානියට පත් වෙන්නේ ඒ සමාජයටමයි. දැන් උදාහරණයකට පහුගිය කාලවල අපි දන්නවා දැන් බස් රථ විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. මේ සියලු බස් රථ මාර්ගයන් වල සාමාන්‍ය මහජනතාව දෛනිකව ඔවුන්ගේ ප්‍රවාහනය සැපි බස් රථ මේ. ඉතින් බස් රථෙන් පලියගෙන වැඩක් නැහැ. බස් රථය දැන් විනාශ කරලා තියෙනවා. බස් රථ අයිතිකරුවන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. රක්ෂණ සමාගම් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අවසානයේදී මේ බස් රථ ඒ බස් රථ දුවපු මාර්ගවල බස් රථයක් අඩු වෙලා තියෙනවා. දැන් මේකේ වින්දුතේ වට පත් වෙලා තියෙන කවුද? සමත් සමාජය. සමත් සමාජයේ වින්දුතයන් බවට පත් වෙනවා. ඒ ආසන්නතම මේ ප්‍රයෝජනට ගත්තු පුද්ගලයෝ ආසන්නතම වින්දුතේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම සමාජයකට යන්න බෑ. යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් රජයකින් යම්කිසි ඉල්ලීමක් ඉල්ලනවා නම් පවතින නීතිය යටතේ පවතින නීති රාමුව යටතේ සාමකාමී උද්ඝෝෂණය කළා තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීම සාමකාමී විරෝධතා දැක්වීමේ අවස්ථාව පැහැදිලිව අවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. ඒ භුක්ති විඳීම කිසිම ගැටලුවක් නැහැ. ඒකට බාධා කරන්නත් බෑ කාටවත්. ඉතින් බාධා කරනවා එකත් වැරදි. හැබැයි තමන්ගේ අයිතිවාසිකම් දැන් ඒබ්‍රහම් ලින්කන් කියනවානේ ඇමරිකන් ජනාධිපතිවරයා ඊටම සරල ප්‍රජාතන්ත්‍රවාදීට ඊටම සරල පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් දෙනවා. මොකද තමන්ගේ ශරීරය දික් කරන්න පුළුවන් අනිත් පුද්ගලයාගේ නාසය දක්වා පමණයි. මිනිහා අධික කරන්න බෑ. නාසය වදිනවා නම් එතෙන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවශ්‍ය වෙනවා. ඒත් තමන්ගේ සම්මකාමී ඉල්ලීම මොකද සමාජයේ විවිධ මත දැන් ඔබ ඉන්නේ සමහර කාරණාවක් විවිධ කාරණා සමග ඔබ විවිධ මත වෙන මතයක වෙන්න පුළුවන්. මම ඉන්නේ තව මතයක වෙන්න පුළුවන්. තවත් මේ අනිත් මහත්වරු ඉන්නේ තවත් මතයක වෙන්න පුළුවන්. විවිධ මත තියෙනවා. ඒ සමාජ සෑම මතයකටම ගරු කරන්න ඕන. ඒ සෑම පුද්ගලයෙක්ම අයිතිවාසිකම් වලට ගරු කරන්න. එක නිහල් තල්දුව මහත්ම අපි දැන් අන් මතවලට ගරු කරන්නට ඕනි සමාජයක ඉන්න පුද්ගලයන්ගේ මත වෙනස් ඒ කාරණා අපිට පිළිගන්නට පුළුවන්. නමුත් අපි හැම වෙලේම කතා කරන්නේ ලංකාව සිංගප්පූරුවක් කරන්නට ඕනි, ලංකාව දියුණු රටක් කරන්නට ඕනි. අපි කාලයක් ආසියාවේ ආශ්චර්ය කරන්නට උත්සාහ කරා ශ්‍රී ලංකාව. අපි තවදුරටත් උත්සාහ කරනවා ලංකාව බොහෝම සංවර්ධනය ඇති ඉහළ රටක් බවට පරිවර්තනය කරන්න කියලා. නමුත් එහෙම රටක අද දරුවෙක්ට තනියම පාර වැහලා යන්නට බැරි වට පිටාවක් නිර්මාණය වෙලා තියෙන අපි සාකච්ඡාව මුලදී සඳහන් කරා. අපේ රටේ ජනතාවගේ අද ආකල්පවල එහෙම ලොකු සංවර්ධනයක් අපි දක්නට ලැබෙන්නේ නැහැ. අපිට කොතනද ඇත්තටම වැරදුනේ? අපේ රටේ තියෙන නීති ප්‍රමාණවත් මදිද? නැත්නම් අපේ රටේ ජනතාවගේ ආකල්පවල තියෙන ප්‍රශ්නයක්ද? සමාජීය වෙනසක් අපිට නැද්ද? මේ අස්ථාවරත්වයට මේ අපි ඉස්සරහා තියෙන මේ දැවැන්ත ඛේදවාචකයට මොකක්ද හේතුව ඔබතුමා දකින්නේ? ඇත්තටම මම හිතනවා නැත්නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද තිබිලා? නෑ රවින්ද්‍ර එහෙම අපිට කියන්න බෑ. මොකද අපි මේක කතා කරන්න ඕනේ මේ සමස්තය කතා කරනවා අපි කතා කරන්න ඕනේ මේක දකුණු ආසියානු රටක් ඒ සාධාරණ ඉඳලා අපි කතා කරන්න ඕනේ. දකුණු ආසියානු රටක්
අපි කුඩා රටක්. තර මේ කුඩා රටක ඉතිහාසයක ඒ කටයුතු සිදුවෙච්චාකාරයක් තියෙනවා. අපි 30 අවුරුදු ත්‍රස්තවාදයක් එක්ක මුහුණ දීපු රටක්. මේවයි ශේෂයන් අපිට තාමත් තියෙනවා, අපිට දකින්නට තියෙනවා. ඒවයි වෙච්ච දේවල් වල අත්දැකීම් තාම අපිට තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි මේ සමාජයේ ඉස්සරහට යන්නේ. ඒතකොට මේ දකුණු ආසියානු රටක් ඊළඟට අපි දන්නවා ගෝලීය දේශපාලනය කියන එක. එතකොට ඒක ඒ කලාපීය වශයෙන් ඒ ක්‍රියාත්මක මේවත් එක්ක බලන්න ඕන. ඒතකොට නමුත් මම දකිනවා පොලිසිය කියන කාරණේදී නීතිය ක්‍රියාත්මක කිරීම නෑ කියන්න බෑ. මොකද ඔබට අධිකරණ වලට ගියොත් දකින්න පුළුවන් දවසකට නඩු කීයක් කතා වෙනවද කියලා. මේ සියල්ල අපරාධ අධිකරණ වල විභාග වන සියලු නඩු පොලිසිය විසින් පාවිච්චි තියෙන්නේ. ඊට අමතරව අපි පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් අපි හැමතිස්සෙම සමාජය ආරක්ෂා කිරීම සඳහා පැය 24ම මාන්සිලා අපි කටයුතු කරනවා. හැබැයි ආයතනයකට සාමාන්‍ය ලෝකයේ ඕනම ආයතන රාජ්‍ය ආයතනයක් වේවා නීති ක්‍රියාත්මක කරන ආයතනයක් වේවා ඔවුන්ට නීති හදලා තින්නේ ඔවුන් නීති ක්‍රියාත්මක කරන්නේ සමාජයේ ඕනම සමාජයක එක්තරා පිරිසක් ඉන්නව වැරදි කරන. ඒක තමයි සමාජයේ හැටි. ඒ අන්නේ වැරදි කරන පිරිසව පාලනය කොට ඔවුන්ට යම්කිසි ඔවුන් නිසිමගකට ගේම හෝ ඔවුන්ට දඬුවම් දීම හෝ එවැනි දෙයකට තමයි මේ යුක්තිය පසුදීමේ ක්‍රියාවලිය රාජ්‍යයක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් යම්කිසි ආකාරයක සමස්ත සමාජයක් යම්කිසි විදිහට තමන්ට ලැබෙන උදාහරණයක් සමාජ මාධ්‍ය ජාල තමන් මේක හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් ඒ සමාජය. ඒකට තමන්ට ලැබෙන වෙනත් දෙයක් තමන් හරියට ග්‍රහණය කරන්නේ නැතුව ඒක පාවිච්චි කිරීමේ ක්‍රමවේදය තේරුම් ගන්න නැතුව වෙනත් ආකාරයට ඔහු ඒක සමාජයට හානිදායක ලෙස නම් ඒක පාවිච්චි කරන්නේ. නැත්නම් තමන්ට පුද්ගලික ලැබෙන යම්කිසි වරප්‍රසාදයක් උසහා නම් පාවිච්චි කරන්නේ. එතෙන්දි වෙන්නේ සමාජයට හානියක්. ඒසත් ඒක සමස්ත සමාජයට මේක හානියක් බවට පත් වෙනවා. ඒ නිසා සෑම පුරවැසියෙකුටම තියෙනවා සමාජීය වගකීමක්, තමන් කරන කාර්ය සම්බන්ධව වගකීමක් තියෙනවා සමාජයට. ඒ කාර්ය හැම පුද්ගලෙක්ම කරන්න ඕනේ. ඒ මිදෙන්න බෑ කාටවත්. ඒ මිදලා යම්කිසි පිරිසක් කටයුතු කරොත් එම එතකොට බහුතරයක් යම්කිසි නීති විරෝධී නම් කටයුතු විරෝධී කටයුතු කරාට පස්සේ ඒක සමාජයේ තියෙන රාජ්‍ය ආයතනයකට පාලනය කරන්න බැරි තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් අන්නේ තත්ත්වයට ආවම සියලුම දෙනා මේ වින්දිතේ බවට පත් වෙන අවසානයේ සමාජයේ. ඒ නිසා යම්කිසි අවබෝධයක් තියෙන පුරවැසියන් මේ රටේ මොකද අපේ දන්නවා හොඳ සාක්ෂරතාවයක් තියෙන රටක් මේ රට. හොඳ සාක්ෂරතාවයක් තියෙනවා සියලු සම්පත් ටික අපිට තියෙනවා. ඉතින් ඒ වගේම බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. පොඩි පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය දෙනවා. සෑම පුරවැසියෙකුට නොමිලේ අධ්‍යාපනය ගන්න පුළුවන්. එහෙමනම් ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලය වෙන්න ඕන සමාජයේ ප්‍රගමනය. මේ සමාජයේ ප්‍රගමනය සඳහා තමයි ඔහු කටයුතු කළ යුත්තේ. ඉතින් ඒ අවබෝධය වරන් තියෙන්න ඕන. එහෙම නැතිනම් වැඩක් නෑ. ඔහුට සියලු දේ උගන්වන්න බෑ. සමාජය තුලින් උකහා ගැනීමේ දැනුම ඔහුට තියෙන්න ඕන. ඒ අරගෙන සමාජයේ ප්‍රගමනයට තමන්ගේ දායක දැන් ඔබ දෙනවා වගේ මේ අපි ඇවිල්ලා මම පොලිස් නිලධාරියෙක් විදිහට කටයුතු කරනවා. ඔබ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරනවා. මේ වගේ ඔබ දැන් උත්සාහ කරනවා මේ මාධ්‍ය හරහා යම්කිසි පණිවිඩයක් සමාජයට දෙන්න. ඒ ඔබ වගේ මිෂ්ඨ කරනවා. මාධ්‍ය ආයතන වගේ මිෂ්ඨ කරනවා. දැන් මම පොලිස් නිලධාරියෙක් විදිහට මෙතෙන්ට ඇවිල්ලා සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගකීම හැමෝටම තියෙනවා. ඉතින් යම්කිසි පිරිසක් ඉන්නවා මේ යම්කිසි අපරාධ වලට නැඹුරු වෙච්ච උන්ගේ අර තත්ත්වයන් එක කියන්න. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් මම ඔබ කියනවා වගේ පොලිසිය අපි පැය 24 පුරාම අපි මේ කටයුත්ත එදා ඉඳලම කරා. අපි අපේ මම දන්නවා පොලිස් පාරේ ඉන්න කොස්තාපල්වරයා පැය කීයක් රාජකාරී කරනවද කොච්චර මහන්සි වෙනවද රටේ වෙන සෑම අවස්ථාවකම අපි කියනවා මේ යම් කිසි ව්‍යාසන අවස්ථාවවලද හැමදේම අපරාධ මර්ධනය පමණක් නෙමෙයි බාහිර කටයුතු කරමින් ශාලා කැපකිරීමක් වෙන නිලධාරීන් කරනවා. ඉතින් ඒ තුල තමයි සමාජයේ මේ ආකාරයෙන් පවතින්නේ. අර ඔබ කිව්වා වගේ පාරේ බහලා යන්න බෑ කියන තත්ත්වයක් මම දන්න තරමින් එහෙම තත්ත්වයක් සමාජය තුල තිබුණේ නැහැ. ඉදිරියේදී මිනිස්සු වගකීම් කටයුතු නොකරත් මම දන්නේ නැහැ මොන තත්යකට වෙන්නේ විදිහට. නමුත් ඉතිහාසයේ තුන්වෙනි ලෝක රටක් විදිහට දකුණු ආසියානු රටක් විදිහට අපි මම හිතනවා සමාජයේ එහෙම ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ කියන එක. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අද දවසේදී අපි කතා කරේ පහුගිය දවසේ පහුගිය ගෙවුණු සතියන්තයේ අපිට වාර්තා වුණු දුක්බර සිදුවීමක් එක්ක අද අපි අපේ සාකච්ඡාව පටන් ගත්තා. අටලොගම ෆාතිමාගේ අපි වැඩසටහන නිමවට පත් කරද්දී කියන්නට තියෙන්නේ මේ වැරදිකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. මේ දඬුවම් වලින්වත් අපේ සමාජයේ පාඩමක් ඉගෙන ගත යුතුයි. මේ තුලින්වත් අපි අපේ අනාගතය සකස් කරගත යුතුයි. අපි කතා කරා රටේ තුල ඉන්ධන අර්බුදයක් හමුවේ ජනතාව ක්‍රියා කරපු ආකාරය, ගාල මුද්‍ර පිටිය අර්බුදය හමුවේ ජනතාව ක්‍රියා කරපු ආකාරය, පොලිසිය වගකීම, පොලිසිය කාර්යභාරය අපි විෂයපතයන් ගොඩක් කළමනාකරණය කරා, ගොඩක් සාකච්ඡාවට බඳුන් කරා මේ ගෙවුණු හෝරාව ඇතුලේ. ඉතින් අවසානයේ ඔබට කියන්නට තියෙන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සාක්ෂරතාව අතින් ඉතාමත් ඉහළ රටක්. කිසිදු තර්කයක් නැහැ. හොඳ අධ්‍යාපන ලැබුණු මිනිසුන් ඉන්නවා අපේ රට ඇතුලේ. නමුත් අහෝ අපටත් වැරදිලා ඇත කොහේ හෝ මන් සංගයක්. තවත් ටොක් 24 වැඩසටහනකින් අපි නැවතත් හම්බෙමු.